ආදරණීය දරුදැරියනි අපි අද පාඩමෙන් සාකච්ඡා කරන්න යන්නේ මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදවලදී සාකච්ඡා කරමින් හිටිය 16 වන පාඩම් ඒකකය වන මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත තවත් පාඩම් පරිච්ඡේදයක විෂය කරුණු. අපි දන්නවා විභාගයට වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතයටත් වෘත්තීය ජීවිතයටත් අගනා ප්‍රතිඵල අත් කරගන්න පුළුවන් අගනා විෂය දැනුමක් වර්ධනය කරගන්න පුළුවන් පාඩමක් වශයෙන් අපි හඳුනාගත්තා මානව සම්පත් කළමනාකරණය. එතකොට ඒ මානව සම්පත් කළමනාකරණයේ යටතේ අපි මීට පෙර පාඩම් පරිච්ඡේද කීපයක් සාර්ථකව සාකච්ඡා කළ නිම කළා. අපි අද පාඩම් පරිච්ඡේදය යටතේ එනම් 16 වන පාඩම් ඒකක යටතේ 7 වන පාඩම් පරිච්ඡේදයේ අපි සාකච්ඡා කරන්න යන්නේ මානව සම්පත සංවර්ධනය හා රඳවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග. මානව සම්පත සංවර්ධනය හා රඳවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කියන පාඩම් පරිච්ඡේදය හා සැබැඳි විෂය කරුණු කීපයක්. තේරුණාද? එhmenan අද අපි මේ පාඩම් පරිච්ඡේදය යටතේ මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ කාර්යඵල ඇගීම. නැත්නම් කුසලතා ඇගීම නැත්නම් කාර්යක්ෂමතා ඇගීම කියන විෂය සංකල්පය ගැන සවිස්තරාත්මක අධ්‍යයනයක් කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා performance appraisal. performance appraisal. තේරුණාද? කාර්යඵල ඇගීම. වටිනාම පාඩම් මේකෙන් සාමාන්‍යයෙන් සෙකන්ඩ් පේපර් එකෙත් එහෙම නැත්නම් ෆස්ට් පේපර් එකෙත් එක ප්‍රශ්නයක් හරි යොමු වෙනවාමයි. ඒ නිසා අපි කාර්යඵල ඇගීම අනිවාර්යයෙන්ම විභාගයට යන ඕනෑම දරුවෙක් හොඳින් හඳුනාගත යුතු විශේෂ සංකල්පයක් කියන එකත් අවධාරණය කරනවා. පැහැදිලිනේ? එහෙනම් මානව සම්පත වැඩි දියුණු කරන්න ඕන. යාවත් කාලීන කරන්න ඕන කලින් කාලට. ඒ සඳහා තමයි අපි විශේෂයෙන්ම පුහුණුව තුළින් අනිවාර්යයෙන්ම මානව සම්පත සංවර්ධනය වෙනවා. අගේ වැඩි කරනවා. දැනුම වැඩි කරනවා. අනික රඳව ගැනීම. රඳව ගැනීමටත් ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. ගොඩක් වෙලාවට මේ කාර්යඵල ඇගීම අදාළ වෙන්නේ මානව සම්පත රඳව ගන්න. මොකද වැඩ කරන සේවකයා අවංකව කැප වෙලා වෙහෙස මහන්සිලා වැඩ කරන සේවකයා කැමති performance evaluation එකට කැමති. කාර්යඵල ඇගීම් කරලා සම්මාන කුසලතා නොලැබුණත් අඩු ගානේ සේවක රැස්වීමක් තුලදී තමන්ව ඉදිරියට කැඳවලා තමන්ට ප්‍රශංසාවක් පිරිනමනවා නම් හැමදෙනාම ඉදිරියේ තමන්ට ඊටත් වඩා දෙයක් නැහැ. මූල්‍යමය ත්‍යාග ලබා දෙනවා. ලබා නොදුන්නත් ඒකට වඩා වටිනවා. තේරුණාද? එහෙම කරා මේ සේවකයා තෘප්තිමත් වෙනවා. විශේෂයෙන්ම මූල්‍යමය ත්‍යාග සම්මාන කුසලතා ලැබුණම උසස් වීම ලැබුණම ඒ සේවකයා ආයතනය හැර යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආයතනයේ රැඳී සිටිනවා. එහෙනම් ආයතනයේ රඳව ගන්න පුළුවන් හොඳ බැරියර් එකක් දානවා සමානයි මේ performance evaluation කියන එක. පැහැදිලිනේ? එතකොට වැඩ නොකරන සේවක මේකට කැමති නැහැ. එතකොට එයාලගේ හොර වැඩ හසු වෙනවනේ කළමනාකරණයට. එයාලගේ ධාරිතාවය අඩුවෙන් කරන්නේ. ඒගොල්ලෝ වැඩ සෙමින් පවත්වගෙන යන්නේ. ආදි වශයෙන් දැනෙනවනේ. එතකොට කාර්මික ක්‍රියාවන් අනුගමනය කරන බව තේරුණාම ඒගොල්ලන්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්. නමුත් වැඩ කරන සේවකට මේක අවශ්‍යයි. මේක කලේ නැත්නම් වැඩ කරන සේවක කලකිරෙනවා. එයි එයා බලනවා වැඩ කරන මටත් එකම පඩිය වැඩ නොකරන මෙයාටත් එකම පඩිය. වැඩ කරන මටත් ප්‍රොමෝෂන් මෙයාටත් ප්‍රොමෝෂන්. නැත්නම් වැඩ කරන මට ප්‍රොමෝෂන් නෑ මෙයාට ප්‍රොමෝෂන්. අන්න ප්‍රශ්නේ මොකද වෙන්නේ? කැකෑරෙන්න ගන්නවා. කලකිරෙනවා. එහෙනම් වැඩ කරන සේවකයා ආයතන හැර යන්න පුළුවන්. රඳව ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට තමයි මේ කාර්යඵල ඇගීම කරන්නේ. එහෙනම් එක්ක කාර්යඵල ඇගීම නම් තියෙනවා. කාර්යඵල ඇගීම එහෙම නැත්නම් කුසලතා ඇගීම. එහෙම නැත්නම් කාර්යක්ෂමතා ඇගීම කියලාත් කියනවා. ඔය සිංහල නම් තුනම එකයි. කාර්යඵල ඇගීම, කුසලතා ඇගීම, කාර්යක්ෂමතා ඇගීම. නම් තුනම එකයි. ඉංග්‍රීසියෙන් performance appraisal. performance appraisal. මේ කියන්නේ නිශ්චිත කාලයක් තුල යම් රැකියාවකට අදාළ කටයුතු වල සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය ඇගීමට ලක් කිරීමයි. නිශ්චිත කාලයක් තුල යම් රැකියාවකට අදාළ කටයුතු වල සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය ඇගීමට ලක් කිරීමයි. තේරුණාද? ඒ කියන්නේ බොහෝ වෙලාවට වර්ෂයක් තුල යම් රැකියාවක් කරාට පස්සේ
ඒ රැකියාවට අදාළ කටයුතු ගොඩාක් කරනවනේ. කාර්ය සමහරට එකයි ටාක්ස් රාජකාරීන් ගොඩ ඩියුටිස්. නැත්නම් කාර්ය හා කටයුතු කොට කමන්නේ. කටයුතු වල සඵලදායකත්වය කියන්නේ නිවැරදි දේ කාර්යක්ෂම නිවැරදි ආකාරයට කිරීම සම්බන්ධයෙන් ඇගීමට ලක් කිරීම තමයි මේකෙන් කරන්නේ. නැත්නම් කෙටියෙන් කිව්වොත් යම් තනතුරක නියැලි සේවකයෙක් තනතුරට අදාළව තමන්ට පැවරුණු කටයුතු සහ රාජකාරීන් නිසියාකාරව නැත්නම් කෙතරම් කාර්යක්ෂම ලෙස කෙතරම් ගුණාත්මක ලෙස නිම කළා දැයි හඳුනා ගැනීමට කරනු ලබන සුවිශේෂී ඇගීමක් නැත්නම් විද්‍යාත්මක ඇගීමක් තමයි සොයා බැලීමක් තමයි කුසලතා ඇගීම කියලා කියන්නේ. තේරුණාද? නැතොත් සේවකයා විසින් අපේක්ෂිත මට්ටමින් කාර්ය සාධනය සිදු කරන්නේ දැයි සොයා බලා වාර්තා කිරීමේ ක්‍රියාවලියකොත් ඒත් හරි. ඒකත් හොඳයි. නැතොත් සේවකයා විසින් අපේක්ෂිත මට්ටමින් කියන්නේ සේවා යෝජක පක්ෂය ඉහළ කළමනාකාරීත්වය සේවකයන්ගෙන් අපේක්ෂා කරන කාර්ය සාධන මට්ටමක් තියෙනවා. දිනකට ඒකක 100ක් හදන්නත් 100ට නෝඩු පිරිසක් නෝඩු සංඛ්‍යාවක් හදන්නත් ඕනේ. ඒකේ ගුණත්වය රැකෙන්නත් ඕනේ. සම්පත් නාස්තිය වෙන්නත් බෑ. ඔය වගේ. අන්න ඒක තමයි අපේක්ෂිත කාර්ය සාධනය. එහෙනම් සේවකයා විසින් අපේක්ෂිත මට්ටමින් කාර්ය සාධනය සිදු කරන්නේද සොයා බලා වාර්තා කරන කොහටද? හාම් පුතාලට නැත්නම් ඉහළ කළමනාකාරීත්වයට. එක්ක හාම් පුතාලට නැත්නම් ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කරන්න බැඳීමක් තියෙනවා. ඒක තමයි එහෙනම් කුසලතා ඇගීම කියන්නේ. දැන් කුසලතා කියන නිලධාරිය මම කියන්නකෝ. මම ඇගීමට ලක් කරලා මම හඳුනා ගන්නවා මේගොල්ලෝ කාර්යක්ෂම මේගොල්ලෝ අකාර්යක්ෂම කියලා. ඒක හරියන්නේ නැහැ. මම වාර්තා කරන්න ඕන. වාර්තා කිරීමත් කුසලතා ඇගීමේ අවසන් කාර්ය වෙනවා. ඒකයි කිව්වේ නැතහොත් සේවකයා විසින් අපේක්ෂිත මට්ටමින් කාර්ය සාධනය සිදු කරන්නේ දැයි සොයා බලා වාර්තා කිරීමේ ක්‍රියාවලියයි. පැහැදිලිනේ? අපි හිතමු මේ හා සමාන නිර්වචන උගල ඔළුවේ නැහැ කියලා ඒත් ප්‍රශ්න නෙමෙයි ලියන්න පුළුවන්. මේ කිසිවක් ඔළුවේ නැත්තම් විභාගයට මේ ප්‍රශ්න ආවොත් ලියන්න ඔබට ලියන්න පුළුවන්. යම් තනතුරක නියැලි සේවකයින්ට තනතුරට අදාළව පැවරුණු කටයුතු හා රාජකාරීන් නිසියාකාරව ඉටු කරන්නේ දැයි නැත්තම් ගුණාත්මක ලෙස ඉටු කරන්නේ දැයි හඳුනා ගැනීමට කරනු ලබන පරීක්ෂණයක් සහ ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීමක් තමයි කාර්යක්ෂමතා ඇගීම කියන්නේ. එබැවින් යම් තනතුරක නියැලි සේවකයෙකුට පැවරුණු රාජකාරීන් අපේක්ෂිත මට්ටමින් ඉටු කර තිබේද යන්න සොයා බැලීම සහ ඒ පිළිබඳව ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කිරීමට කටයුතු කිරීම තමයි කාර්යක්ෂමතා ඇගීම කියන්නේ. එච්චරයි. එක එක තනතුරු වල ඉන්න අය තමන්ගේ කටයුතු හරියට කළාද නැද්ද කියලා කරන ඇගීමක්. කාලීනව. පැහැදිලිනේ? රයිට්. කාර්යඵල ඇගීමේ අධීරය. මේක විභාගයට බොහොම අඩුවෙන් අහලා තියෙන්නේ. ඉස්සරහට අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. කාර්යඵල ඇගීමේ පියවර කීපයක් තියෙනවා. මේක ආවට ගියාට කරන්න බෑ. මොකද කාර්යඵල ඇගීම සේවකයන්ගේ අනාගත ඉරණම විසඳන කඩතුරාවක් වෙන්න පුළුවන්. මොකද කාර්යඵල ඇගීම තුලින් තමයි සේවකයාට උසස් වීම ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. සේවකයා සේවයේ රඳව ගන්නවද සේවයෙන් නිර්පාහරිනවද කියලා තීරණය කරන්න සමහර මේක බලපෑමක් වෙනවා. ඒ නිසා මේක ඊටාම පරිස්සමෙන් විද්‍යානුකූලව නිර්වුල්ව නිවැරදිව මූලිකම දේ නිවැරදිව අපක්ෂපාතීව කෙරෙන්න ඕන. පක්ෂපාතී වෙන්න බෑනේ අපක්ෂපාතී වෙන්න ඕන. නිර්ලෝභී ලෙස පාට කණ්ණාඩි නැතු සුදු පාට කණ්ණාඩි දාගෙන අගේ ලොබන නිලධාරීන් ඉවලුවේටස්ලා අනිවාර්යයෙන්ම අපක්ෂපාතීව මේක කෙරෙන්න ඕන. ඒ නිසා මේක විද්‍යාත්මක ක්‍රමවේදයක් විය යුතුයි. අපි මේ විද්‍යාත්මක ක්‍රමවේදේ පියවරෙන් දකින්නට ඕන. පළවෙනි එක තමයි කාර්යඵල ඇගීමේ පරමාර්ථ තීරණය කිරීම. දැන් කාර්යඵල ඇගීමේ පරමාර්ථ තියෙන්න පුළුවන්. මොකද සමහර විධිමත් ආයතන යූෂුවලි නැත්නම් පුරුද්දක් වශයෙන් වසරක් පාසා කාර්යඵල ගේනවා. සමහර ව්‍යාපාර වසර 3කට සැරයක් කාර්යඵල ගේනවා. තේරුණාද? සමහර ව්‍යාපාරෙම කාලයක් නැහැ. මේ වසරේ කාර්යඵල ගේනවා ආය අවුරුදු 5කින්. ආය අවුරුදු 2කින්. ආය අවුරුදු 7කින්. එහෙම තියෙන පිළිවෙලක් නැහැ. සමහර ඒවා කාර්යඵල ගැනීමේ පිළිවෙලක් තියෙනවා. කාල රාමුවක් තියෙනවා. වසරකට වරක්, වසර 3කට වරක්. සමහර ඒවා හැම පිළිවෙලක් නැහැ. හදිසියේ ඇතිවන අවශ්‍යතාව සඳහා කාර්යඵල ගේනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු
සමහර ආයතන කාර්යඵල අගයලමන දන්න කාලෙක එහෙම හිතන්නකෝ. නමුත් දැන් අලුත් කළමනාකරු ඇවිල්ලා අලුත් සේවකයෝ බාහිරින් බඳවගෙන පුහුණුවක් අනුස්ථාපනයක් පුහුණුවක් දීලා දැන් පෙරට වඩා උද්‍යෝගයෙන් වැඩ කරනවා. අලුත් කළමනාකරුවෝ විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරුවෝ අලුත් කෙනෙක්. එයා හොඳට සේවක කළමනාකරන සම්බන්ධතා වර්ධනය කරගෙන එක පවුලක දරුවෝගේ දැන් ව්‍යාපාරය කරගෙන යනවා. දැන් හොඳ තත්වයකට හොඳ රිද්මයකට ව්‍යාපාරය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනවා කියලා හිතන්නකෝ. තේරුණාද? මෙන්න මෙතනදී පහුගිය වසරවලට වඩා දැන් වසර දෙකක් තිස්සේ නැත්නම් තුනක් තිස්සේ එන්නම ලාභ අපේක්ෂිත මට්ටමත් පන්නලා අපේක්ෂිත ලෙවල් එකත් ඉක්මවා ලාභ උපයනවා. හොඳ තත්වයක්. එහෙමනම් මෙන්න මෙතනදී මේ නවක සේවකයන්ගේ ප්‍රාතිහාරාත්මක කැපවීම උනන්දුව අවංක වීම තේරුණාද? කාර්යශූරත්වය මේකට බලපෑවරුජෝ. ඒ නිසා මැනේජ්මන්ට් එක කළමනාකාරීත්වය එක්කෝ සේව්‍යයන් විසින් නැත්නම් සේවා යෝජකයින් එක්කෝ සේව්‍ය පක්ෂයේ සහ කළමනාකාරීත්වය ඒකාබද්ධව තීරණය කරන්න පුළුවන්. අපි මේ සේවකයන්ගේ පර්ෆෝමන්ස් ඇප්‍රේෂල් එක කරමු. කරලා අපි සම්මාන දෙමු, කුසලතා දෙමු, මූල්‍යමය ත්‍යාගයක් දෙමු. අන්න හදිසි තීරණය කරමු. මොකද මේ සේවකයන් මෑත කාලේ නවමු හැඟීමකින් අභිප්‍රේරණය වෙලා කරපු කැපකිරීම ඉහළ කාර්ය සාධනය නිසා දැන් වෙළඳපොළ පුළුල් වෙලා ලාභදායීත්වය වැඩි වෙලා තියෙනවා. ඒකට කෘතගුණ සැලකීමක් තමයි මේ කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක තමයි පරමාර්ථය. ඒක තමයි පරමාර්ථය. ඒ සඳහා මේ පර්ෆෝමන්ස් අප්‍රේෂල් මේ ප්‍රොසීඩර් එකක් හදනවා. ඒතකොට ඒක කාලයක් නෑනේ. අන්න පරමාර්ථය මොකද්ද? කුසලතා සම්මාන පිරිනමන්න ඕනේ. ඒ සඳහා සුදුසුන් තෝරන්න ඕනේ. තෝරන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? කාර්යඵල ඇගීම. ඒක තමයි කියන්නේ කාර්යඵල ඇගීමේ පරමාර්ථ තීරණය කිරීම කියන්නේ ඒකයි. සමහර විට කාර්යඵල අගයන්නේ කුසලතාපූර්ණ අය සහ කුසලතාපූර්ණ නැති අය හඳුනගෙන කුසලතාපූර්ණ නැති අයට පුහුණුවක් දෙන්න. ඒක පරමාර්ථ වෙන්න පුළුවන්. සමහර විට කුසලතාපූර්ණ අය වෙන් කරලා හඳුනගෙන ඔවුන්ට උසස් වීම් දීලා අනිත්‍යයට ආදර්ශයක් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ පරමාර්ථ දැන් අයිඩිය කියනව නේද? ඒ කාර්යඵල නිකන් අගයන්නේ නැහැනේ. කිසියම් පරමාර්ථයක් ඇතුනේ පරමාර්ථ තීරණය කරන්න ඕනේ. මොකද මේ පරමාර්ථෙට මැච් වෙන්න තමයි ඒක කාර්යඵල ඇගීමේ වැඩසටහන ඉදිරියට ගෙනන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට දෙවෙනි එක කාර්යඵල ඇගීමේ ප්‍රතිපත්ති සැකසීම. කාර්යඵල ඇගීමේ ප්‍රතිපත්ති කියන්නේ දර්ශනයන් සකස් කරනවා. ඒ කියන්නේ සමහර විට කාර්යඵල ඇගීම ආයතනයේ විසින්ම කරන්න ඕනේ. ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් කීප දෙනෙක්ගේ සැදුම්ලත් කමිටුවක් මගින් කළ යුතුයි. සමහර විට තියෙනව නෑ. ඒක සමහරට පක්ෂපාතී වෙන්න පුළුවන්. කොච්චර වුණත් මම කොච්චර අපක්ෂපාතීව කෙලින් වැඩ කරන කෙනෙක් කිව්වත් මට ඥාති සම්බන්ධයක් තියෙන අපේ පවුලට සම්බන්ධයක් තියෙන හිතවත් අය මේ ව්‍යාපාරේ ඉන්නවනම් ඒගොල්ලන් කෙරෙහි මට පක්ෂපාතීත්වයක් નિરાයාසයෙන්ම ඇති වෙන්න බැරිද? පුළුවන්. මාවත් නොදැනීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සමහර ආයතන ප්‍රතිපත්ති තියෙනවා කාර්යඵල ඇගීම කරන්න ඕනේ බාහිර ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින්. ඒ අනුව තමයි එහෙනම් අපි කාර්යඵල ඇගීම කරන්න ඕනේ. ඒකයි මේ කියන්නේ කාර්යඵල ඇගීමේ ප්‍රතිපත්ති සැකසීම කියන්නේ ඒකයි. කුමන ප්‍රතිපත්තියක් මත පිහිටාද කාර්යඵල ඇගීම කරන්නේ? පැහැදිලිද? ඊළඟට කාර්යඵල ඇගීමේ ප්‍රමිති නැත්තම් ක්‍රම තීරණය කරනවා. කාර්යඵල ඇගෙන ක්‍රම තියෙනවනේ. කාර්ය සාධනේ නැත්තම් මනින ක්‍රමනේ. මනින ක්‍රම. ඒ සෑම ක්‍රමයකම තියෙනවනේ සීමාවක්. කියන්නේ අනන්තේම යන්නේ නැහනේ. සීමාවක් කියන්නේ ප්‍රමිතියක්. එහෙනම් කාර්යඵල ඇගීමේ නැත්තම් කාර්යඵල මැනීමේ ප්‍රමිති හේවත් ක්‍රම තීරණය කරනවා. ඊළඟට වඩාත් උචිත ප්‍රමිතිය නැත්තම් නිර්ණායකය තෝරා ගන්නවා. ඕනනම් මේ කාර්යඵල ඇගීමේ ක්‍රම වලින් අගීමට ලක් කරලා හොඳම ක්‍රමය හොඳම ප්‍රමිතිය නිර්ණායකය තෝරගන්නවා කාර්ය සාධනෙ මනින්න. ඊළඟට ඇගීමේ ක්‍රියාපටිපාටි හා අවශ්‍ය ඇගීම් ලේඛන සැකසීම. එහෙනම් ඇගීමේ ක්‍රියාපටිපාටි කොහොමද දියත් කරන්නේ? ඒ වගේම ඇගීම් තොරතුරු ඇතුළත් කරන ඇගීම් නිර්දේශ ඇතුළත් කරන්න ලේඛන සකස් කිරීමත් කරගන්න. සමහර ලකුණු දෙන්න නම් ඒ ලකුණු ක්‍රමවේදයක් හදා ගන්න. තේරෙනවද? ඒත් එකම ඇගේම් කරන්නන් පුහුණු කර සූදානම් කරන්න. දැන් මේ කාර්යඵල ඇගීමේ ප්‍රතිපත්තිය අපි හැදුවානේ. ඒ ප්‍රතිපත්තියේ තියෙනවා නම් ස්වාධීන කමිටුවක් කියලා මේකට ගැළපෙන බාහිර ආයතනවල අති දක්ෂ සමාජ මානව සම්පත් කළමනාකරුම වෙන්න පුළුවන් 3 දෙනෙක් ගන්නවා. 3 දෙනාගේ කමිටුවක්පත් කරලා බාර දෙනවා. එහෙනම් ඒගොල්ලන්ට අපි මේ මොකද කරන්නේ? පොඩි පුහුණුවක් දෙනවා.
මේක වෙන්න ඕනේ මෙහෙමයි කියලා. සහ සූදානම් කිරීමක් කරනවා. සමහර ඒගොල්ලන්ට විශේෂයෙන්ම අපේ ආයතනයේ සේවක චර්යාවන් ගැන කියන්න ඕනේ. නැත්නම් සමහර සේවකයෝ සමහර කලබලකාරී චර්යාවක් තියෙන කෙනෙක් දැක්කොත් එයාව වැඩ නොකරන තත්ත්වෙට මේ අගයන නිලධාරි තීරණය කරන්න පුළුවන්. නමුත් එයා අතිදක්ෂ කෙනෙක්. එයාගේ සාමාන්‍ය ස්වභාවය කලහකාරී, හරි කටකාරයි. හැබැයි එයා තමයි වැඩකාරයා. අපි ඒ වගේ පැත්තක් අවබෝධ කර දෙන්න ඕනේ. තේරෙනවද? ඊළඟට එහෙම පුහුණු සූදානම් කරලා පස්සේ ඒගොල්ලෝ ඇගීමට ලක් කරනවා. මේක මේ ක්‍රිකට් තරගයක් විනිශ්චය කරනවා වගේ දවසින් කරන්න බෑ. සමහරට සති මාස ගාණක් ඇගීමට ලක් කරන්න ඕනේ. දවසින් අග යන්න බෑනේ. ඒතර මාස ගාණක් සේවක චර්යාවන් නිරීක්ෂණය කරනවා. සේවක වැඩට පැමිණීම, වැඩ කරන ආකාරය, වේසමාංශල වැඩ කරනවද, අයිස් ගහනවද, අන් අයට බාධා කරනවද, විවිධ පැති වලින් නිරීක්ෂණය කරනවා. ඒ වගේම සේවකයන්ගේ පැමිණීමේ ලේඛන බලනවා. සේවකයන්ගේ කාර්ය සාධන ලේඛන තිබෙනවා නම් ඒව බලනවා. බලලා තමයි ඇගීම ලක් කරන්නේ. ඊට පස්සේ ඇගීම් ප්‍රතිඵල ලිඛිතව හදන රිපෝට් එක ඇගීම් ප්‍රතිඵල විශ්ලේෂණය කර අවසන් නිගමන වලට ලැබෙනවා. ඒ අවසන් නිගමන ලිඛිතව වාර්තා කරන්නත් ඕන. ඕක තමයි කාර්යඵල ඇගීමේ අධීරයෙන් වෙන්නේ. අධීරයෙන් මේ 8ම ලියන්න පුළුවන් නම් හොඳයි. බැරිම නම් 6ක් නම් ලියවෙන්නම ඕනේ. මූලික ටික මතක තියාගන්න ලේසියිනේ. කාර්යඵල ඇගීමේ පරමාර්ථ තීරණය කරනවා. කාර්යඵල ඇගීම කළ යුත්තේ මොකටද? උසස් වීම දෙන්නද? විනයානුකූල දඬුවම් දෙන්නද? මාරු කිරීම ලබා දෙන්නද? එහෙම නැත්නම් අර කලර්ස් නයිට් වගේ තියලා තේරෙනවද? වාර්ෂික සම්මාන රාත්‍රියක් තියලා සම්මාන කුසලතා පිරිනමන්නද? ඒ අනුව තමයි අපි ඇගීම මේ කාර්යඵල ඇගීම කරන්න ඕනේ. දෙවෙනි එක තමයි කාර්යඵල ඇගීමේ ප්‍රතිපත්ති තීරණය කරනවා. ආයතන විසින් සකස් කරන කිසියම් ක්‍රමවේදයක් අඩංගු දර්ශනයක්. ඒ දර්ශනයට අනුව තමයි කාර්යඵල ඇගීම කරන්න ඕනේ. ඊළඟට කාර්යඵල ඇගීමේ ප්‍රමිති නැත්නම් ක්‍රම තීරණය කරනවා. ඒකෙන් වඩා හොඳම ප්‍රමිතිය, හොඳම ක්‍රමය තෝරා ගන්නවා. ඒ සියලු විකල්ප ඇගීමේ ක්‍රම වල වාසිය වාසි විග්‍රහ කරනවා. ඒක තමයි ඇගීමට ලක් කරනවා කියන කරලා හොඳම ක්‍රමය තෝරා ගන්නවා. ඊට පස්සේ ඇගීම් ක්‍රියාපටිපාටි හා අවශ්‍ය ඇගීම් ලේඛන සකස් කරගන්නවා. ඇගීම් ක්‍රියාපටිපාටියක් හදාගන්න එපා. කොහොමද අපි කරන්නේ? මාස 3ක් ගන්නවා. අපි සේවකයන්ගේ පැමිණීම ගැන විමසිලිමත් වෙනවා. කැපවීම ගැන විමසිලිමත් වෙනවා. කාර්ය දැනුම වැඩි කරගන්න දරන වෙහෙසීම ගැන අපි විමසිලිමත් වෙනවා. වගේ ක්‍රියාපටිපාටියක් හදාගන්නවා. ඒකෙදී ඊට පස්සේ අදාළ ලකුණු ලබා දෙන ලේඛන සකස් කරගන්නවා. ඊට පස්සේ ඇගීම් කරන්නන් පත් කරලා ආයතන තුලින් හරි ස්වාධීනයි හරි ඒගොල්ලන්ට පොඩි පුහුණුවක් දීලා ඇගීම සඳහා සූදානම් කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට කියන ඇගීම දියත් කරන්න කියලා. එහෙනම් ඒගොල්ලෝ ඇගීම ක්‍රියාත්මක කරනවා. අවසන් වශයෙන් ඇගීම් ප්‍රතිඵල විශ්ලේෂණය කරලා අවසන් නිගමන වලට එළවෙනවා. ඕක තමයි කාර්යඵල ඇගීමේ අධීරයන් වෙන්නේ. අපි බලමු ඊළඟට කාර්යඵල ඇගීමේ වාසි. මෙහෙම ආයතන විසින් කාර්යඵල ඇගීම් කරාම වාසි කීපයක් අත්පත් කරගන්නවා. මොනවාද? සේවා යෝජකයට නැත්නම් ආයතනයටත් වාසි. සේවා යෝජකයවත් ආයතනයටත් වාසි. ආයතනයකොත් හරියා. එහෙම නැත්නම් සේවකයට නැත්නම් සේවාදායකින්ටත් වාසි. එක වාසියක් තමයි සේවා යෝජකයට ලැබෙන එක වාසියක් තමයි පුහුණු කිරීමේ අවශ්‍යතා හඳුනාගත හැක. කාර්යඵල ඇගීමට ලක් කරාම පේනවා අපි දන්න සේවකෝ මේගොල්ලෝ හොරු නෙවෙයි. මේගොල්ලෝ හරිම විශ්වාසවන්ත. ආයතනයේ ප්‍රතිපත්ති වලට ගරු කරන, ආයතනයේ විධිවිධාන වලට ගරු කරන, ඒ වගේම ආයතනයේ ගොඩක් පක්ෂපාතීව සේවය කරන අය. හැබැයි මේගොල්ලන්ගේ කාර්ය සාධනෙ මදි. ඒ කියන්නේ මේගොල්ලෝ නරක අය නෙවෙයි දරුවනේ. එහෙනම් ඒකෙන් අපි තේරුම් ගන්නවා දැන් පුහුණුවක් දෙන කාලේ පහුවෙලා. දැන් පුහුණුවක් ලබා දී යුතු. එහෙනම් අන්න පුහුණු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගන්න පුළුවන් මේකේ. දෙවෙනි එක තමයි උසස් කිරීමේ හා මාරු කිරීමේ තීරණ නිවැරදිව ගන්න පුළුවන්. කාර්යඵල ඇගීමට ලක් කරාම තමයි උසස් කිරීම යුක්ති සහගතව කරන්න පුළුවන්, මාරු කිරීම යුක්ති සහගතව කරන්න පුළුවන් වෙන්නේ. හේතුව උසස් කිරීමක් කියන්නේ ලොකු වරප්‍රසාදයක්නේ. හැම කෙනෙකුටම ලැබිය හැකි. ඒ උසස් කිරීම ඇත්තෙම දෙන්න ඕන වඩාත්ම සුදුස්සාට. හොඳම කාර්ය සාධනයක් දක්වන 5 දෙනෙක් තෝරලා ඒ 5 දෙනාට අපි උසස් වීම දෙනවා කියලා ප්‍රතිපත්තියක ඉන්නවනම් ඒ 5 දෙනා තෝරගන්න ඕනේ තමයි. ඒ 5 දෙනා තෝරගන්න තමයි කාර්යඵල ඇගීමේ වැදගත් වෙන්නේ. ඒ 5 දෙනා තෝරගෙන ඒ 5 දෙනාට උසස් වීම දුන්නම කාටවත් මුකුත් කියන්න බෑ. විවේචන කරන්න බෑ. අසාධාරණ පත්වීම කියලා කියන්න බෑ. සල්ලි වලට දීපු පත්වීම කියලා කියන්න බෑ. ඇයි හේතුව?
මුලින් කාර්යඵල අගයනවනේ. අගයලා කාර්යඵල ඇගීමේ ප්‍රතිඵල නොටිස් බෝඩ් එකේ පව දානවා. සමහරට රැස්වීමක් පවත්වලා හැමෝම ඉදිරියේ දීපු ලකුණු කියලා අංක 1 අංක 2 අංක 3 කියලා ඕන ශ්‍රේණි කිරීමකුත් කරනවා. ඒවත් ප්‍රකාශ කරනවා විවෘතව. එතකොට කාටවත් මුකුත් කියන්න බෑ. හරිද? එවැනි අයට උසස් වීම් දීම අනුමත කරන හැමෝම ඔළුව වල්ලා සමහරට ක්ලැප් කරලා අනුමත කරනවා. එන එක වඩා නිවැරදි තීරණ ගන්න පුළුවන්. යුක්ති සහගතව කරන්න පුළුවන්. අනික මාරු කිරීම. සමහර වෙලාවට සේවකයෝ හිතාමතාම වැඩ මග අරිනවා. අයිස් ගහනවා. තේරුණාද? හිතාමතාම පර්පස්ලි. ඒගොල්ලන් අට අනිවාර්යයෙන්ම පනිෂ්මන්ට් එකක් දෙන්න ඕන. මොකද්ද? දෙනවා පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක්. ඈත නගරයක තියෙන ශාඛාවකට නැත්නම් ෂෝරූම් එකකට. එතකොට ගෙදර කුටුම්බයෙන් ඈත් වෙලා බෝඩිමක නවාතැන් අරගෙන කඩෙන් කෑම කාලා දුෂ්කර ක්‍රියාවක් කරන්න වෙනවනේ. යුක්ති සහගතයි. ඒක මොකද හේතුව හිතාමතා වැඩ කළ හැකි දැනුම තියෙන හිතාමතාම වැඩ නොකර ඉන්න සේවක පිරිසක් බවට පත් වෙලා. නැත්නම් හොරු. අන්න ඒගොල්ලෝ හඳුන ගන්න පුළුවන් වෙන්නේ කාර්යඵල ලැබීමක් කරාම. එහෙනම් නිවැරදිව මාරු කිරීම කරන්න පුළුවන්. තේරුණාද? ඊළඟට සංවේතන වඩාත් සාධාරණ ලෙස තීරණය කළ හැක. සංවේතන කියන්නේ මොනවද? සේවකයන්ගේ වැය කරන ශ්‍රමයට දෙනු ලබන වැටුප් වේතන ඇතුළු සියලු දීමනක්. වලට කියන පොදු නම මොකද්ද? සංවේතන remunerations. ඉංග්‍රීසියෙන් කියනවා remunerations කියලා. මේ සේවකයන්ට ගෙවිය යුතු වැටුප් ඇතුළු සියලු දීමනා නැමැති සංවේතන වඩා සාධාරණ ලෙස තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළම කාර්ය සාධනයක් පෙන්눔 කළ ඇයට වැඩි සංවේතන, අඩු කාර්ය සාධනයක් පෙන්눔 කළ ඇයට අඩු සංවේතන කියන එක සාධාරණ පරිපාටියක්නේ. තේරුණාද? ඊළඟට සේවක අභිප්‍රේරණයක් සිදු වේ. සේවක අභිප්‍රේරණයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මොකද කාර්යඵල ඇගීමට අකමැති හොරු කියලා මං කිව්වනේ. වැඩ කරන්නේ නැති අය තමයි මේ පස්ස ගහන්න වැඩේ. කැමති නෑ. මොකද තමන්ගේ යථාර්ථ හෙළිදරව් වෙනවනේ. තමන් හිතාමතාම වැඩ මගහැරියා. වැඩ මන්දගාමීව කළා කියලා ඔප්පු වෙනවනේ. ඒ නිසා වැඩ කරන සේවකයා කැමති. එයා කැමති තමන් අගයනවට. අපි මේ පාඩම් වල පළවෙනි පාඩම් පරිච්ඡේදෙදිම කතා කරා කියලා මට මතකයි. මානව සම්පතේ විශේෂ ලක්ෂණ. සංවිධානයක් සතු විවිධ භෞතික මානව මූල්‍ය සම්පත් අතර මානව සම්පත සුවිශේෂයි. ඒ හේතුව මේක සජීව සම්පතක්. මේක ජීවමාන එකම සම්පත. අනික නිතර ප්‍රතික්‍රියා දක්වන සම්පතක්. ප්‍රතික්‍රියා දක්වන සම්පතක්. අනිත් එක මේ මානව සම්පත තමන්ව ඇගීමට ලක් කරනවට, තමන්ව ප්‍රශංසා කරනවට බොහොම කැමැත්තක් දක්වනවා. තමන්ට දොස් කියනවට කැමති නෑනේ. තමන්ව අගයනවට, ප්‍රශංසාවට ලක් කරනවට, අපි කියන ඉංග්‍රීසියෙන් ඇප්‍රීෂিয়েට් කරනවට බොහොම කැමති කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් ඒක අවශ්‍යයි. ඒක එහෙනම් ඒ ඇප්‍රීෂিয়েට් කිරීම තමයි සේවක මේ කුසලතා ගැනීම කරන්නේ. ඒතර මොකද වෙන්නේ? සේවක අභිප්‍රේරණයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඇයි? සේවකෝ ඉතා උනන්දුවෙන්, ආසාවෙන්, කැමැත්තෙන්, සොකීය කැමැත්තෙන් වැඩට කැප වෙලා පෙළඹිලා වැඩ කරන්න පටන් ගන්නවා. එහෙනම් සේවක අභිප්‍රේරණය අනිවාර්යයෙන්ම ඇති කරගන්න පුළුවන් මේ කාර්යඵල ලැබීම තුලින්. ඊළඟට සේවක ඵලදායීතාවය ඉහළ යනවා. අභිප්‍රේරණය වූ සේවකෝ සොකීය කැමැත්තෙන් වැඩ කරනවා. අපි කියන්නේ යක්කු වගේ වැඩ කරනවා කියලා. බොහොම වේගෙන් නේ. කියන්නේ වේ 10 ගැන හිතන්නේ නැහැ. වෙහෙස මහන්සිය ගැන හිතන්නේ නැහැ. වැඩම තමයි ආපුලි දැන් වැඩ. දැන් අපි කියනවා යම් යම් රටවලනේ අපි කියනවා ජපන හපන. ජපන හොර කරන්නේ නැහනේ. එයා පැයට වැඩ නම් වැඩ. දැන් මේ ලංකාවේ නම් දරු ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් නැති වුණා. බොහොම අභාග්‍ය සම්පන්න විදිහට නැති වුණා දැන්ට අවුරුද්දකට වගේ උඩදී. මගේ හිතවත් කෙනෙක්. එයා ලොකු කම්පැනි වල ඉලෙක්ට්‍රිකල් වයරින් කරන්න කොන්ට්‍රාක්ට් ගන්නවා. එයා ඔය කටුනායක එයාපෝට් එක කිට්ටුව අරන් තිබුණ ඒ වගේ කොන්ට්‍රැක්ට් එක සබ් කොන්ට්‍රැක්ට් එකක්. ඒක ජපන් සමාගමක් තමයි මේන් කොන්ට්‍රැක්ට්. බිල්ඩින් එක බිල්ඩ් අප් කිරීම. තේරුණාද? ඒ ජපන්නුගේ අරන් තිබුණ එක්තරා සෙක්ෂන් එක වයරින් එක මෙයා. ඉතින් මෙයාට වැඩ කරන් තියෙන ජපන් ණයත් එක්කලා. ජපන් ණයත් වැඩ. ඉතින් කියන සල්ලි හම්බ වෙනවා තමයි මල්ලි. නමුත් මේ ජපන්නුක වැඩ කරන්න ගියාම නම් පිස්සු කිව්වා. මං කිව්වා ඇයි කියලා. උන්ගේ ඉතින් නතර වීම නැහැ වැඩමනේ. අපිට තියෙනවනේ සවස අපේ මම යටත් වැඩ කරන සේවකව බලන් ඉන්නවා හවස 5ට වැඩ ඉවර කරලා යන්න. නමුත් අරගොල්ලෝ සමහරට රෑ 7 8 8:00මාර ඒගොල්ලන්ට අද හිතුනොත් මෙන්න මේ සෙක්ෂන් එක ඉවර කරන්න කියලා ඒක ඉවර කරලම තමයි නවත්තන්නේ. ඉතින් අපිටත් වැඩ කරන්න වෙනවා. ඉතින් හොඳයිනේ.
ඉතින් හොඳයිනේ. අපිට අපේ අය කියන එක වැඩ කරන්න අමාරුයිලු. ඉතින් ඕටි ලැබෙනවනේ. නිකම් වැඩ ගන්න ඕන වෙන්නේ නේ. ඒ වගේ නම් සේවක අභිප්‍රේරණයක් වුණාම තමයි ඒ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වැඩ කරන්න ගන්න බෑ. ඒ නිසා ඵලදායීතාවය වැඩි වෙනවා. ඇයි? පුළුවන් තරම් වේගයෙන් වැඩ කරනවා, සම්පත් නාස්ති කරන්නේ, කැපවීමෙන් වැඩ කරනවා, වැඩි කාලයක් වැඩ කරනවා. ප්‍රොඩක්ටිවිටි එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ප්‍රොඩක්ටිවිටි එක අනිවාර්යෙන්ම වැඩි වෙනවමයි. විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ නිවැරදි තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිසිප්ලින් රියැක්ෂන් කියලා කියන්නේ විනය විරෝධී වැඩ කරලා තියෙනවා නම් මේකෙන් ඒකත් එලි දැක්වෙනවනේ. කාර්යඵල ඇගීමේ අරමුණ මේ විනය විරෝධීව කටයුතු කරේ කවුද කියලා හොයා ගැනීම නොවේ. නමුත් ඒක ඔටෝමැටිකලි එළියට එනවා. කරන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි එනවා. ඔක හරියට විගණකවරයා ගිනුම් විගණනය කිරීමෙන් බලන්නේ ගිනුම්කරණය කරපු වැරදි. ගිනුම් කරන ක්‍රියාවලිය තුල කරපු වංචනික දත්තමාරු කිරීම හඳුනා ගැනීම නෙවෙයි. එයා බලන්නේ නිවැරදි ගිනුම් කරන මූලධර්ම හා සම්ප්‍රදායන්ට අනුව ගිනුම් කරන ක්‍රියාවලිය පවත්වාගෙන ගිහලා තියෙනවද කියලා එක තමයි බලන්නේ. හැබැයි ඒ විමර්ශනයේදී අර වගේ සිදු කරපු වංචා මූල්‍ය වංචා ගිනුම් කරන තොරතුරු විකෘති කිරීම වගේ දේවල් එලි දැක්වෙනවද? එලි දැක්වෙනවා. කරන්න දෙයක් නැහැ. නමුත් ඒ වැරදි හෝ අඩුපාඩු හෝ වංචා හොයන්න නෙමෙයි විගණකවරයා එන්නේ. අර ඔටෝමැටිකලි එළියට එනවා. ඒ වගේ තමයි මේ කියන්නේ කාර්යඵල ඇගීමේදී ඔටෝමැටිකලි හිතාමතා වැඩ මගහැරපු අය වැඩ කඩාකප්පල් කරපු අය පිළිබඳව එලි දැක්වෙන්න පුළුවන්. අන්න එයාට විරුද්ධව සාධාරණව විනය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය වගේ සේවා යෝජකයාට කාර්යඵල ඇගීමෙන් මේ වගේ වාසි කීපයක්ම ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු කාර්යඵල ඇගීමෙන් කාටද සේවකයටත් වාසි. කාර්යඵල ඇගීමෙන් සේවකයටත් වාසි. සේවකයටත් වාසි. මොනවද? කාර්යඵල ඇගීම නිසා මොකද වෙන්නේ? සේවකයාට උසස් වීම අවස්ථා ගොඩක්ම සමීප වෙනවා. සමහරට ඈතින් පැවති උසස් වීම බොහොම සමීපයටම ලැබෙනවා. ඒ කියන්නේ තව වසරකින් දෙකකින් ලැබෙන්න තියෙන උසස් වීම මේ වසරෙම ලැබෙන්න පුළුවන්. ඇයි? කාර්යඵල ඇගීම තුලින් ඉහළම කාර්ය සාධනයක් හයි පර්ෆෝමන්ස් දක්වපු සේවකයන් ටික එලි දැක්වෙනවා. ඒ නිසා මැනේජ්මන්ට් එකටත් දැනෙනවා, හැඟෙනවා. සේවා යෝජකයන්ටත් හදිසි උවමනාවක් ඇති වෙනවා මේ දක්ෂයින්ට තිලිනයක් දෙන්න. තිලිනේ මොකද? උසස් වීම. අන්න උසස් වීම අවස්ථා පහසු වෙනවා. එහෙනම් පළවෙනි වාසිය තමයි රැකියා උසස් වීම. උසස් වීම ලබා ගැනීම පහසු වේ. දෙවැනි එක රැකියා උසස් වීම ලබා ගැනීම පහසු. අනිත් එක තමයි දැන් මේ කාර්යඵල ඇගීමට ලක් කරාම සමහරට සේවකයන්ගේ යම් දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. දැන් ওই කාර්යඵල ඇගේන ජනප්‍රිය ක්‍රමයක් තියෙනවා ලංකාවේ ලෝකෙත් ගුණ පරිමාණ ක්‍රමය කියලා එකක්. ඒ ගුණ පරිමාණ ක්‍රමයේදී ඒ සේවකයන් තුල තිබී යුතු වඩා හොඳ ගුණාංග නිර්ණායක වශයෙන් අරගෙන ඒ ගුණාංග වලට තමයි ලකුණු දෙන්නේ. හරිද? ඒතර ඒව සමහරට ඒව ඕපන් ෂීට්ස් ඒව හැමෝටම පෙන්වනවා මෙන්න වාගේ ඇගීම් වාර්තාව කියලා. ඒතර ඒක මම දැක්කම මම දකිනවා මට ලකුණු අඩු වෙලා තියෙන්නේ මොකෙන්ද? මගේ වැඩට පැමිණීම. මම හැමදාම වගේ වැඩට එන්න පරක්කු වෙනවා. අන්න මම මේක දන්නවා. නමුත් දැන් ඒක මට දැන් තමයි හරියටම වදින්නේ. දැන් තමයි හරියට මම දැන් වැඩට මම ප්‍රමාද වෙනවා කියලා ඒක දන්නවා. හැබැයි උනාට මම ආපු ඉලෙදම් වැඩ. කල්ැතු වෙන කෙනාට වඩා මම වැඩි කොටසක් කරනවා. මගේ ධාරිතාවය වැඩි. සමහරට මං අනිත් අය පහට ගියට මං යන්නේ 5යි කාලට. ගැටලුවක් නැහැ. තේරුණාද? ඒ වුණත් ඒක ක්‍රමයක් නෙවෙයිනේ. ඒක දැනෙන්නේ කුසල තෑගීම් කරා මට ලකුණු අඩුලා තියෙන විශේෂණ. එහෙනම් මම අන්න දැම්මට දැනෙනවා, හැඟෙනවා. දැන් මම තීරණය කරනවා එහෙනම් ඒ தත්වයෙන් මිදෙන්න. ඒකට පිළියම් සොයා ගන්න. එහෙනම් මගේ දුර්වලතා මට බැහැර කරගන්න හොඳ අවස්ථාවක් වෙනවා මේක. එහෙමනම් දෙවෙනි එක තමයි සිය රැකියා දුර්වලතා. සිය රැකියා දුර්වලතා හඳුනාගෙන කියලා දාමු.
හඳුනාගෙන ඒවා මගහරවා ගැනීමට ක්‍රියා කළ හැක. දෙකයි. තුන්වෙනි එක තමයි කාර්යඵල ඇගීම තුළින් තමන්ට ආයතනය තුළ ඉහළ පිළිගැනීමක්, ඉහළ වටිනාකමක් නැත්නම් අගයක් ලබා ගන්න පුළුවන්. ඇයි? ඉහළම ලකුණු ගත්තම සමහර නෝටිස් බෝඩ් එකේ දානවා. කාලයක් තියෙන එක. මෙන්න මේ වසරේ කුසලතා ඇගීමේ ප්‍රතිඵල කියලා. සමහරට සියලු සේවකයන් ඒක රාශී කරලා පවත්වන පොදු රැස්වීමකදී විශේෂ ඉහළ කළමනාකරුවෙක් විසින් හොඳ ඇගීමක් කරලා දේශනයක් පවත්වලා පිළිගැනීමේ කතාවක් කරලා මේගොල්ලන්ගේ ප්‍රශංසාවට ලක් කරලා සම්මාන කුසලතා සමහරට සමාගමේ සභාපතිවරයා අතින් පිරිනමනවා. මොකද වෙන්නේ? ඒ මොහොතේ සිට ඒ ආයතනය තුල මොකද්ද? තරුවක් බවට පත් වෙනවා. එහෙනම් අනිත් කළමනාකරුවන්ගේ මෙන්ම සෙසු සේවකයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වෙනවා. තේරෙනවද? ඒ නිසා ඒගොල්ලන්ට ඉහළ පිළිගැනීමක්, වටිනාකමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙමනම් රැකියා පරිසරය තුල ඉහළ පිළිගැනීමක් හෙවත් ගෞරවයක් ඇතිවේ. ඉහළ පිළිගැනීමක් හෙවත් ගෞරවයක් ඇතිවේ. ඊළඟට කුසලතා ඇගීම් කරන් පස්සේ සේවකයන්ගේ අගේ වැඩි වෙනවනේ. එයා දැන් හොඳට වැඩ කරන කෙනෙක් කියලා පේනවා. දැන් සමහරට කළමනාකරුවන්ගේ පවා තරම් විශ්වාසයක් තිබුණේ නැහැ. කළමනාකරුවන් පවා හිතුවේ බැලූ බැල්මට ටිකක් දඟකාරයි. අපි කියන්නේ දඟකාර කියලා. කලහකාරී. තේරෙනවද? කියන්නේ කලහකාරී කියන්නේ මේ ආයතනයේ දේපල වලට හානි කරන එහෙම නෙවෙයි. ටිකක් අර සේවකයන් එක්ක නිකන් සමහරට එකට එක් කතා කරනවා, විහිළු කරනවා අනවශ්‍ය විදියට නිකන් කෙලිලොල් බෝ කියන්නේ කෙලිලොල් චරිතයක්. ඒ නිසා මෙයාට ලොකු වගකීම් දරන්නේ නැහැ මෙයා. මෙයා හරියට වැඩ කරන්නේ නැහැ වගේ එකක් තිබුණා. නමුත් දැන්නේ දන්නේ මෙයා වැඩකාරයෙක් කියන එක. තේරුණාද? එහෙමනම් එතෙන් සිට එයාට බැරිද ඉල්ලීම් කරන්න. මට මගේ පඩිය පොඩ්ඩක් වැඩි කරලා දෙන්න කියලා බය නැතුව ගිහලා ඉල්ලන්න පුළුවන්. පර්සනල් මැනේජර් ගිහලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න ගිහලා පුළුවන් තමන්ගේ සෙක්ෂන් එකේ අංශභාර කළමනාකරුවට ගිහිල්ලා කියනවා. එක්ක කෙලින්ම මානව සම්පත් කළමනාකරුවට කියනවා. එක්ක අංශභාර කළමනාකරුව ලව්ව කියවන තලසන. එහෙමනේ වෙන්නේ. තේරුණාද? සමහරට බොරුවට ඉල්ලීමක් කරනවා. මට මේ වෙන ආයතනින් කතා කරනවා. මෙච්චර පඩියක් දෙන්නම් කියනවා. මම ඉවත් වුණාට කමක් නැද්ද? දැම්මමනේ මම මාස 3ක් වගේ කල් දෙනවා. මම ඔන්න කෙනෙක් පුහුණු කරන්නම් කියලා කිව්වම බෝස් මොකද උනේ? ඒකට කැමති නැහැ. දැන් මෙයා හොඳ සේවකයෙක් කියලා දන්නවනේ. කියලා නෑ කොහෙවත් යන්න ඕනේ නැහැ. අපි මේ පඩිය දෙන්නම්. නැත්නම් අපිට එච්චර දෙන්න බෑ. අපි රුපියල් තව 50000ක් විතර වැඩියෙන් කියන්නේ. මේගොල්ලෝ කියන නෑ 50000 අපි තව 35000ක් වැඩි කරලා ඔයාට පඩිය ඇඩ්ජස්ට් කරන්නම්. මෙහෙ ඉන්න. අන්න ඉතින් අපිටත් උන කරේ ඒක තමයි. අන්නේ අවස්ථාව උදා වෙනවා. දැන් කාර්ය සාධනයක් නැතුව කාර්යඵල ලැබීමක් කරේ නැත්නම් කාර්ය සාධනෙ දන්නේ නැහනේ. ඉහළ කාර්ය සාධනයක් නැතුව අපි ඉල්ලීමක් කරොත් මුකුත් හම්බෙන්නේ. දැන් ලේසි දිනා ගන්න. තේරෙනවද? එහෙමනම් ඉහළ සංවේතන ලබා ගැනීම පහසු වේ. ඊළඟට රැකියා වරප්‍රසාද වලටත් අපිට හිමිකම් පාන්න පුළුවන්. නැත්නම් රැකියා වරප්‍රසාදත් මේ තුලින් වැඩි කරගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. අපි කියන මට බොහොම අමාරු දැන් ගමන් අපහසුකම් තියෙන නිසා මට
මෝටර් බයික් එකක් දෙන්න. නැත්නම් මට කාර් එකක් දෙන්න. දැන් බයික් එකේ එන්නේ කාර් එකක් දෙන්න. සමහරට දෙනවා. සමහර ආයතනයේ විහිකල් එකක් මගින් සමහරට එයාව උදේට ගිහිල්ලා ගන්නවා හවසට ගිහලා බස්සනවා. ඒත් ඇතිනේ. තේරුණාද? එහෙම නැත්නම් කියනවා මට දැන් නිල නිවාස කීපෙන් එකක් වහලා තියෙන්නේ. මට දුෂ්කරයි මේ ගමන පොඩි ඈත් ඉස්කෝලේ දාන්න එන්න මේ නගරෙටම එන්න ඕනේ. ඒ නිසා මට පුළුවන් නම් මේ රැකියාව ඉන්නකම් මට මේ නිල නිවාස පාවිච්චි කරන්න දෙන්න. අවස්ථාව දෙනවා. මොනතරම් පයින් යන දැන් දරුවෝ ඉස්කෝලේට. තේරෙනවද? තමන්ගේ පෞල් ජීවිතේ සාර්ථකයි. තේරෙනවද? දැන් නිතර ගැවසෙනවා. දවල් කෑමටත් ගෙදර ගිහිල්ලා එන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ වරප්‍රසාද වැඩි කරගන්න පුළුවන්. හැබැයි පර්ෆෝමන්ස් ඇප්‍රේෂල් එකක් නොකර මේ වරප්‍රසාද ඉල්ලුවට හම්බ වෙන්නේ නැහැ. එමනම් ඉහළ රැකියා වරප්‍රසාද. ඉහළ රැකියා වරප්‍රසාද ලබා ගැනීම පහසු වේ. ඊළඟට කාර්යඵල ඇගීමක් කරලා ඉහළම කාර්ය සාධනයක් පෙන්වපු අයට උපකාරයක් නැත්නම් කෘතගුණ සැලකීමක් ඇගීමක් වශයෙන් සමහර විට ඒගොල්ලන් සතියක දෙකක විදේශ සංචාරයකට යොමු කරන්න බැරිද පුළුවන් ට්‍රැවල් ඒජන්සි එකකට බාර දීලා ඒ මාර්ගයෙන් ඒ විදේශ රටේදී ට්‍රැවල් ඒජන්සි ඒජන්ට්ලා ඇවිල්ලා මේගොල්ලෝ සංචාර හෝටල් වලට එක්කගෙන යාම අදාළ තැන් සංචාරය කරන්න නරඹන්න එක්කගෙන යම් සියල්ලම කරනවා. තේරෙනවද? භාෂාව ඉංග්‍රීසි බෑ එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ එතකොට. එතකොට හිතන්න නිකන් ඒ වගේ සේවකයෙකුට අපේ දුම් සතියක් සිංගප්පූරු සවාරියක් කියන එක. සිංගප්පූරු බොහොම අපිට සමීප ආසියාතික රටක් තමයි. උත් ඒක ලස්සන රටක්නේ. අපේ කොළඹ දිස්ත්‍රික්කයේ දිහා බලලා ලියුක් කියන්නු කියන රාජ්‍ය නායකයා කියලා තියෙනවානේ. මම කවදා හරි අපේ රට කොළඹ වගේ හදනවා කියලා. දැන් කොළඹට වඩා හොඳට ලස්සනට හදලා තියෙනවානේ. ඉතින් ඒ රට අපි ඒ රටේ විධිමත් භාවයේ පිළිවෙල පිරිසිදු බව දකින්න එකත් මම හිතන්නේ වාසනාවන්ත දෙයක්. එහෙම නැත්නම් අපි යවන ඩුබායි. තේරෙනවද? ඩුබායි කියන්නේ බොහොම දියුණු නගරයක්නේ නේ. අර කියන්නේ යසීසුරුම් පිරිච්ච නගරයක්නේ. ඒතර ඒකේ සතියක් විතර ගත කරනවා කියන්නේ අපි නිකන් දිව්‍ය ලෝකයක් දැක්කා වගේ නේ. ඒක ලොකු වරප්‍රසාදයක්. එහෙමනම් විදේශ සංචාර සඳහා විදේශ සංචාර සඳහා තේරීමට ලක්වීම. ඒ ඉහළ කාර්ය සාධනේ නිසා එහෙම තේරීමට ලක් වුණේ. තේරුණානේ? අපි තව එකක් විතරක් කරමු. ඒ තමයි ඉහළ කාර්ය සාධනයකට ලක් වුණාම මේ කාර්යඵල ලැබීමෙන් ඒ සේවකයව යවන්න උත්සාහ කරන්නේ නැහනේ. මං කිව්වා දැන් අපි බොරුවට කිව්වොත් මට වෙන ආයතනින් කතා කරනවා මෙච්චර පඩියක් දෙන්නම් කියනවා මං ගියාට කමක් නැද්ද වගේ එකක් ඇහුවම නෑ නෑ කොහෙත් යන්න අපි මේ පඩිය දෙන්නම් කියලා කියන මටම එනවනේ. තේරුණාද? එනවනේ. ඒ කාර්ය සාධනේ පෙන්නපු නිසානේ නැත්තම් මොකුත් නෑනේ. තේරුණාද? දැන් කාර්ය සාධනයක් ගැන අවබෝධයක් නැත්තම් දක්ෂයෝ කවුද අදක්ෂයෝ කවුද අවංකව වෙහෙසිලා කැප වෙලා වැඩ කරන්නේ කවුද නොකරන්නේ කවුද කියලා දන්නේ නැත්තම් හැමෝටම එක හැන්දිනේ බෙදන්නේ. නමුත් කාර්යඵල ලැබීමක් කරලා ඉහළ කාර්ය සාධනයක් පෙන්නපු සේවකයන්ට තියෙනවා කළමනාකාරීත්වයේ පක්ෂපාතීත්වය. තේරුණාද? අනිවාර්යයෙන්ම කළමනාකාරීත්වය ඒගොල්ලන් කෙරේ නැඹුරුවක් දක්වනවා. ඒගොල්ලෝ රැකියාව දැනට ස්ථිර කරලා නැහැ කියමුකෝ. අස්ථිර සේවකයන් වශයෙන් ඉන්නේ තනියම් සේවකයන් වශයෙන් වහාම ස්ථිර කරනවා. අනිවාර්යයෙන්ම රැකියාව ස්ථිර කරනවා. තේරුණාද? එහෙම නැත්නම් ඒගොල්ලන් සමහරට මේ ආයතනේ රඳව ගන්නවද නැද්ද කියලා දෙගිඩියාවෙන් මැනේජ්මන්ට් එකේ හිටියා. සේවකයෝ පව මම මේ ආයතනෙන් ඉවත් වෙනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් හිටියා. දැන් මොකද ඉවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඉවත් වෙන්න දෙන්නේ නැහැ. මෙහෙම තියාගන්නවා. අන්න රැකියාව ස්ථිරත්වයේ අනාගත ස්ථිරත්වයේ තහවුරු වෙනවා. ප්‍රධානම වාසිය. රැකියාවේ අනාගත ස්ථිරත්වය රැකියාව අනාගත ස්ථිරත්වය තහවුරු වේ. පැහැදිලි නේද? එහෙනම් කාර්යඵල ලැබීමෙන් සේවා යෝජකටත් වාසි සේවකටත් වාසි. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟට කාර්යඵල ලැබීමේ ප්‍රමිති.
එහෙම නැත්නම් නිර්ණායක. නැත්නම් ක්‍රම. නැත්නම් කාර්යඵල ඇගීමට ලක් කරන විදි මේ කියන්නේ. තේරුණාද? ප්‍රමිති කියන්නේ දැන් සෑම කාර්යඵල ඇගීමේ ක්‍රමයකම සීමා මායිම් තියෙනවනේ. සීමා මායිම් තිබේ නම් ප්‍රමිතියක් තියෙනවනේ. ප්‍රමිතියක් කියන්නේ සීමා මායිම්නේ. තේරුණාද? ඒකයි මේ ප්‍රමිති කියන වචනේ පාවිච්චි කරන්නේ. නැත්නම් නිර්ණායක. නැත්නම් ක්‍රම. කාර්යඵල මැනීමට භාවිතා කරන ක්‍රමවේද තමයි පොදුවේ මේ මාතෘකාවෙන් කියන්නේ. පැහැදිලිනේ? එකක් තමයි ගුණ පරිමාණ ක්‍රමය. qualitative evaluation. ගුණ පරිමාණ ක්‍රමය qualitative evaluation. මේක තමයි මම හිතන්නේ ලංකාවෙත් ලෝකෙන් කුසලතා ඇගීමට නැත්නම් කාර්යක්ෂමතා ඇගීමට භාවිතා කරන සරල ජනප්‍රියතම ඇගීම් ක්‍රමය. මොකද මේක එක් අතකින් සරලයි. එච්චර ගැඹුරට අහන්නේ මම නිකන් කියන්නේ එක් අතකින් මේක සරල ක්‍රමයක්. හැමෝටම තේරෙනවා. දැන් අපිව ඇගීමට ලක් කරන ක්‍රම අපිට තේරෙන්නේ නැත්නම් අපි ඒකට සැක සංකා දක්වනවානේ. දැන් සරල උදාහරණයක් කියන්නද? දැන් උසස් පෙළ ඔබ ලියලා සමත් වුණාම A3ක් ගත්තම ඔබ සිලෙක්ට් කරන විශ්වවිද්‍යාලයකට A3ක් ගත්ත ඔබේ මිත්‍රය සිලෙක්ට් වෙන්නේ නැහැ. එහෙම දේවල් වෙලා නැද්ද? අපෝ වෙලා තියෙනවා. වෙලා තියෙනවා. දැන් මගේ හොඳම මේ ගෝලෙක් ශිෂ්‍යාවක් A3ක් ගත්තා. සිලෙක්ට් වුණේ නැහැ. ඉතින් ඒ කියන්නේ A3 ලකුණු මට්ටම අඩු ඇතිනේ. එතකොට මම කිව්වා ඔයා සෙකන්ඩ්සයි අනිවාර්යෙන් කරන්න ඔය හොඳම විශ්වවිද්‍යාලයට තේරෙනවා. කරේ නෑනේ. එයාට කලකිරීමක් ඇති වුණා. කරේ නෑ. දැන් සම්පත් බැංකුවේ වෙන සේවය කරනවා. තේරුණාද? කලකිරීම. දැන් එතනදී සමහර අය මාත් එක්ක කියලා තියෙනවා ඒ වුණාට මේ අපි දැන් බලන්න අපි A3ක් ගත්ත තවත් මොනවද ගන්න තියෙන්නේ? එහෙම තරකිකුත් තියෙනවා. ඉතින් A3කට වඩා ගන්න දෙයක් නෑනේ. A3ක් කරගෙනත් කැම්පස් සිලෙක්ට් වෙන්නේ නෑ. ඉතින් මේ මොකද්ද මේ ECD ස්කෝර් කියලා කෙහෙම්මලක් තියෙනවා. ඕක අනිවාර්යෙන් වරද්දනවා ඇති. එහෙම කියන ළමයි ඉන්නවා. දැන් ඒගොල්ලන්ට ඒක සැකයි. ඇයි තේරෙන්නේ නැහනේ. ECD ස්කෝර් එක හැදෙන විදිහ තේරෙන්නේ නැහැ. නමුත් ECD ස්කෝර් ක්‍රමය ඉතාම සාධාරණ ක්‍රමයක්. තේරුණාද? ඒක ඉතාම සාධාරණ ක්‍රමයන්නේ. ඒතර ඒකෙන් හොඳම තේරීමක් කරනවා. තේරෙන්නේ නැති නිසා ඒ ක්‍රමයට ඒගොල්ලෝ පිළිගැනීමක් නැහැ සැකයි. ඒ වගේ මේ කුසලතා ඇගීම් ක්‍රමය සංකීර්ණ එකක් නම් සේවකයන්ට පැහැදිලිව තේරුම් ගන්න බැරි එකක් නෑ. ඒගොල්ලෝ ඒක පිළිගන්නෙත් නෑ. මේක එහෙම නෙමෙයි මේක සරලයි. ඕනම මට්ටමක ඕනම රැකියාව මට්ටමක ඉන්න සේවකයෙකුට මේක තේරෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ පොදු කැමැත්ත එකගත්ව මේකට ලැබෙනවා. හැමෝගෙම පිළිගැනීමට ගෞරවයට පාත්‍ර වෙනවා. තේරුණා රයිට්. ගුණ පරිමාණ ක්‍රමය කියලා කියන්නේ සේවකයන්ගේ කාර්යඵල අගයන් නැත්නම් කුසලතා අගයන් කාර්ය සාධනයේ මැනීමට යොදාගත හැකි සුවිශේෂී නැත්නම් හොඳම වඩා සමීපතම ගුණාංග කීපයක් පදනම් කරගෙන ඒවාට ඒ ගුණාංග කීපයක් පදනම් කරගෙන ඒ ගුණාංග ඔස්සේ කාලයක් ඇගේම් නිලධාරීන් විසින් ඒ සේවකයන් වෙන්වෙන්ව නිරීක්ෂණය කරලා අධ්‍යයනය කරලා ලකුණු පිරිනැමීමක් තුලින් සේවකයන්ගේ කාර්ය සාධන අගයනවා. සරලයි. ඒක තමයි ගුණ පරිමාණ ක්‍රමය කියන්නේ. මම ඔක නිකන් ඔන්න පෙන්නන්නම්කෝ. මේක මෙහෙම ලියන්න ඉන්න බය වෙන මෙච්චර දුරට හරියද? බොහොම හදින්නින් තමයි මේකට එන්නේ. මේ වගේ එකක් මේ කියන්නේ. ගුණ පරිමාණ ඇගීම. කියලා අපි මෙන්න මේ වගේ හදනවා chart එකක්.
ආංශික ලකුණු. ආංශික ලකුණු මෙතන අපි දාමු මුළු ලකුණු. මුළු ලකුණු. ඒතර මෙතන දානවා 1ත් 24ත් අතර. මෙතන දානවා 25ත් කීයද? 50ත් කියලා 50ත් අතර. මෙතන දානවා 51ත් 75ත් අතර. මෙතන දානවා 75ත් 100ත් අතර. ඔන්න මෙතන 25ම කරලා දාමුනේ. ඔව්. එතකොට මෙතන දානවා නිර්ණායක. නිර්ණායක. මම මේ කියන්නේ බොහොම සරල රාමුවක්. මේ රාමුව මීට වඩා අඩු වැඩි විදියට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මෙතන ලකුණු වෙනුවට ABCD කියලා සිස්ටම් එකක් දාන්න පුළුවන්. තේරුණාද? එතකොට මෙතන නිර්ණායක අපි දෙන නිර්ණායකට වඩා වෙනස් ඒවා වෙන්න පුළුවන්. නමුත් මේක තමයි සම්පූර්ණ මේ රාමුව ෆ්‍රේම්වර්ක් එක. ෆෝමැට් එක. තේරුණාද? අපි මෙතන දානවා පළවෙනි එක. කාර්ය දැනීම. කාර්ය දැනීම. දෙවෙනි එක දානවා වැඩට කැපවීම. වැඩට කැපවීම. තුන්වෙනි එක දානවා සහයෝගීතාවය අවශ්‍යමයි. සේවක සහයෝගීතාවය. සහයෝගීතාවය. හතරවෙනි එක සේවයට පැමිණීම. සේවයට පැමිණීම. පස්වෙනි එක දාමු සේවය අවසන් කිරීම. අපි නිකන් ගමු මේ වගේ පහක්. දැන් මේක හැමෝටම පොදුයි වනේ. කාර්ය දැනීම. මොකද කොච්චර හොඳට හැමදාම නිවාඩු නොගෙන ආවත් වැඩ බැරි නම් වැඩක් නැහැ නේ. කාර්ය දැනීම තියෙන්න ඕන. හරිද? එහෙනම් අපි තුමු දැන් මේ සේවකයාගේ නම අපි තුමු A නම් A කියලා අපි මෙයාට නම් කරනවා. කෙනෙක් වෙන එක සීට් එකක්. සමහරට පොදු සීට් එකක් වෙන්න පුළුවන්. තේරුණාද? පොදු සීට් එකකට එතකොට සේවකයන් එක 25ක් 30ක් 40ක් 50ක් විතර එක සීට් එකේ මාක් කරන්න පුළුවන්. ඒක අවස්ථානුකූල හරිනේ. එතකොට කාර්ය දැනීම අපි තුමු 100යි කියලා. දැම්මා. එතන ලකුණු 100ක් එනවා එහෙනම්. වැඩට කැපවීම. අපි තුමු 50ත් 75ත් අතර 51ත් 75ත් අතර එතනට දැම්මා. හරිද? 50ත් 75ත් ගම සාමාන්‍යයෙන් ගන්නේ මැදාගයක්. එතකොට ගොඩක් වෙලාවට ගන්න වෙන්නේ මැදාගයක්. හරිද? ඔව්. එතකොට අපි දාන්න පුළුවන් මැදාගයක්. මේකෙත් මෙහෙම මේකෙත් තීරු දාන්න පුළුවන් සමහරට. දැන් 50ත් 55ත් අතර එක තීරුවක්. 55ත් 60ත් එක තීරුවක්. 60ත් 65ත් එක තීරුවක්. තේරෙනවද? මම මේ බොහොම කෙටියෙන්ම කරේ. ඒ වගේ මෙතන තීරු කීපයක් තියෙන බුල නම් 70 තීරු නම් අපි මෙතන ලකුණු 70 ගන්නවා. 55 තීරු 55 ගන්නවා. හරිද? අපි හිතමු මැද කියලා. එහෙනම් මෙතන අපි දාමු නිකන් 60ක් දානවා. ඊළඟට සහයෝගීතාවය. සේවකයන් සමග සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න එපා. එතකොටනේ කාර්මික සාමයුදාව වෙන්නේ. කාර්මික ආරවුල් අපිට ඇති කරගන්න බෑනේ. කාර්මික ආරවුල් වලින් තොර වැඩ පරිසරයක් තමයි සාමකාමී වැඩ පරිසරයක් කියන්නේ. ඒක තමයි සෑම මානව සම්පත් කළමනාකරුවෙකුගේම බලාපොරොත්තු ප්‍රාර්ථනාව. එහෙනම් සහයෝගීතාව අපි දානවා මෙතන කෙලින්ම. 25 තියුණු ලකුණු 25යි. ඊටාම මදි. ආත්මාර්ථකාමී සේවකයෙක්. තේරුණාද? ඊළඟට සේවයට පැමිණීම. ඊටාම හොඳයි. හැමදාම උදේ 8 නම් 7 වෙනකොට ඇවිල්ලා 100යි ඒකත්. එහෙනම් ලකුණු 100යි. සේවය අවසන් කිරීම හොඳ නැහැ. ඒ කියන්නේ මෙයා යන වෙලාව හොයන්න බෑ. හවස 5ට තියෙන ඕෆ් එක 3 ඉඳන්ම යන්න ලෑස්ති වෙනවා. සමහර 3ට යනවා, 3:00ට යනවා, 4ට යනවා. කොහොමද 5ට ගිහපු අවස්ථා ඊටාම අඩුයි. හෙට උදේ ඇවිල්ලා තමයි පොත අස්සම් කරන්නේ. සම්ප්‍රදායිකව තාම පොත අස්සම් කරන ක්‍රමේ තියෙන්නේ. අර ෆින්ගර් මාක් ක්‍රමේ නෙවෙයි. ෆින්ගර් මාක් ක්‍රමේ වැඩි අහුවෙනවනේ. තේරෙනවද? හෙට උදේ ඇවිල්ලා ෂේප් එක අස්සම් කරනවා. ඒ වගේ ඒවා අපි කියන්නේ හසු වෙච්ච අවස්ථාවක් තියෙනවා. කලමනාකරණය විසින් අවවාද කරපු අවස්ථාවක් තියෙනවා. ඒත් හැදිලි නැහැ. ඉතින් ඒකට දාන කලින්ම මොකද්ද? ලකුණු 5යි. 5යි. අන්න ටෝටල් එක ගන්නවා.
100යි 200යි 285යි 290යි. අමතක කරන්න මේ ලකුණු 500න්. ලකුණු 500න් මේ නිර්ණායක පහක්නේ 500න් 290යි. ඒතර මෙයා හොඳම සේවකයෙකුත් නෙවෙයි බැලුවකට. අපි තු මෙනවා කියලා 500න් 490 විශිෂ්ටයි. ඒ කියන්නේ 500ම ගත්තා වගේනේ. අන්න ඒ වගේ රෑන්ක් කරනවා. එක්ක මේකට ABCD දෙනවා. තේරුණාද? මේක සරලයිනේ. දැන් මේක නෝටිස් බෝඩ් එකේ දැම්මත් කියන මෙන්න ඇගීම් ක්‍රමය. මේ ක්‍රමෙන් තමයි අපි ඇගීමට ලක් කරේ. කියලා ලිස්ට් එක දානවා. මෙන්න ඇගීම් ලේඛනය. මෙන්න අංක 1. කවුද මමනේ? ඔයගොල්ලෝ නෙවෙයි මම. අංක 2 ඔබ. ඒ වගේ නම් ලිස්ට් එක තියෙනවා. ඒතොර කවුරුත් දන්නවා රයිට් මේ ඇගීම හොඳයි. මෙයා ඇත්තටම දක්ෂයානේ. මෙයානේ ඉතින් මේ වැඩට හොරම මිනිස්සයා තමයි අන්තිමටම තියෙන්නේ. හැමෝම පිළිගන්න ලේඛනය. සරලයි, පැහැදිලි. ගැටුම් නැහැ. තේරුණාද? ඒක තමයි මේක ජනප්‍රියම ක්‍රමය. රයිට්. එහෙනම් මුලින්ම ගුණ පරිමාණ ක්‍රමය කියලා කියන්නේ. එතකොට අපි කෙටියෙන් ලියමු මේ වගේ. සේවක ගුණාංග කීපයක් පදනම්ව කාර්ය සාධනය නිරීක්ෂණය කර. සමහරට මාස ගණක් නිරීක්ෂණය කරනවා. දවසෙන් දෙකෙන් බෑ. නිරීක්ෂණය කර. දැන් සතියක් මදින් සතියේ අපි නිරීක්ෂණය කරන සතියේම හරියට සේවක වෙලාවට එනවා. හැබැයි ඊට පස්සේ දිගින් දිගටම ප්‍රමාද වෙනවා. ඒ නිසා මාස 3ක් 4ක්වත් එක දිගට කරන්න ඕන. නිරීක්ෂණය කර. ලකුණු ලබා දීමක් තුලින් ඇගීමයි. ඔක තමයි ගුණ පරිමාණ ක්‍රමය කියන්නේ. මම යටින් පෙන්වෝ සාමාන්‍ය මේ දල වශයෙන් අදහසක් නේ. ඔක ඇගීම ලක් කරනවා. ඊළඟ එක තමයි බල තේරීමේ ක්‍රමය. behavioristic evaluation කියන එක. බල තේරීමේ ක්‍රමය. මේ කියන්නේ ඇගීමට ලක් කරන ඇගීම් නිලධාරීන් කියලා කියන්නකො. මම ඇගීම් නිලධාරී කියන්නේ එක්කෙනයි. one and only person. මම ඇගීම් නිලධාරියා නම් evaluating officer නම් මම ළඟ තියෙනවා සේවකයන්ගේ සේවක චර්යා පිළිබඳව ප්‍රකාශ සහිත අපි හිතමු කාඩ් වෙන්න පුළුවන්, කඩදාසි වෙන්න පුළුවන්. කාඩ් කියන්නකො ටිකක් මොකද A4 size. අපි හිතමු ඉහළ කාර්ය දැනීමක් සහිතව ඉතා උනන්දුවෙන් කැපවීමෙන් සේවය කරයි. එක කාඩ් එක තියෙනවා. ඉතා ඉහළ කාර්ය දැනීමක්. කාර්ය දැනීම ඉතාම ඉහළයි. ඉතා ඉහළ කාර්ය දැනීමක් සමග ඉතා උනන්දුවෙන් කැපවීමෙන් සේවයේදී. අන්න එකක්. මේ උදාහරණය හරි දෙකක් ගමුකෝ. තව කාඩ් එකක තියෙන හෙඩින් එක වශයෙන් දාලා කාර්ය දැනීමේ දුර්වලතා සහිතව ඉතා අලස ලෙස සේවයේදී. ඒ කියන්නේ කාර්ය දැනීමත් හොඳ නැහැ, දුර්වලයි. ඒ වගේම හරිම කම්මැලි සේවකයෙක්. බොහොම සෙමින් වැඩ කරන්නේ. අපි හිතමු ඔය දෙක විතරක් ගමුකෝ. එහෙමනම් මම ඇගීමට ලක් කරන සේවකයන්. බොහෝ වෙලාවට මම ඇගීම් නිලධාරිය කියලා දන්නේ නැහැ. බොහොම රහසිගතව කරන්නේ. නැත්නම් ඉතින් හැමෝම ඒ වෙලාවට හොඳට වැඩ කරනවානේ. මම සමහරට පිටින් ආපු අමුත්තෙක් නැත්නම් පිට ශාඛාවක සේවකයෙක් විදිහට තමයි ඇඩ් කරන්නේ. තේරුණාද? මම වරින් වර මේව කරේ. නැත්නම් මම වරක් ඇවිල්ලා භෞතිකව ඇවිදිමින් ඇගීමට ලක් කරනවා. ඊළඟ අවස්ථා කීපයකදීම මම CCTV කැමරා තාක්ෂණය ඒගොල්ලෝ ඇගීමට ලක් කරනවා දැන්. හරිම ලේසියිනේ. කරලා දැන් අපි හිතමු A කියන කෙනා හරියන්නේ අර ඉහළ කාර්ය දැනීමක් තියෙන විශිෂ්ට ගණයේ සේවකයෙක් කියලා මං කිව්වේ. අන්න ඒකට එයාගෙනම දානවා. B කෙනෙක් කෙනා අපි හිතමු වැඩ කරන්නේ හොරෙක් කියලා. එහෙනම් එයාව දානවා අර දෙවනුවට කිව් අර අඩු කාර්ය දැනීමක් සහිතව අලස ලෙස සේවය දී කියන මාතෘකාව තියෙන කාඩ් එකේ නම් කරනවා. දැන් තේරෙනවද? ඒක තමයි බල තේරීම කියන්නේ. කරලා ඒක මැනේජ්මන්ට් එකට දෙන්න. මැනේජ්මන්ට් එකේ වගකීමක් ඒගොල්ලන්ට ඩිසිප්ලිනරි ඇක්ෂන් ගන්නවද නැද්ද? රැකියාවෙන් නිරපාහරිනවද නැද්ද තීරණයක මට අදාළ නැහැ. මං කරන්නේ ඇගීම ලක් කිරීම පමණයි. පැහැදිලිද? ඒ වගේ මං කිව්ව දෙකක් නේ කීපයක් ගන්නවා. සමහරට ඉහළ කාර්ය දැනීමක් සහිතව ආයතනයේ තා පක්ෂපාතී ලෙස සේවය කරයි. ඒ වගේ තේරෙනවද? ඒ වගේ ප්‍රකාශ 4-5ක් අරගෙන
ඒ යර්දයක් ගන්න පුළුවන්. එහෙමනම් ඒක අපි මේ වගේ කෙටියෙන් ලියමු. සේවක කාර්ය සාධන මට්ටම් එලි දැක්වෙනවා. මට්ටම් නැත්තම් සේවක කාර්ය සාධන මට්ටම එක්ක එලි දැක්වෙන. එක්ක සේවක කාර්ය සාධන මට්ටම් එලි දක්වන, එහෙම නැත්තම් නිරූපණය කරන. නැත්තම් පිළිබිඹු කරනනේ. සේවක කාර්ය සාධන මට්ටම් පිළිබිඹු කරන වඩා හොඳයි. පිළිබිඹු කරන. කෙටි වැකි සහිත ලේඛන සකසා ඒවාට ගැළපෙන සේවකයන්ගේ නම් එම ලේඛන තුල ඇතුළත් කර ඇගීමයි. ඊළඟ එක තමයි පෙළ ගැස්වීමේ ක්‍රමය. ලයිනින් ඉවැලුවේෂන්. මේ කියන්නේ අපි හිතමු ඇගීම් නිලධාරීන් 3 දෙනෙක් ගන්නකො. 4 දෙනෙක් ගන්න පුළුවන්, 3 දෙනෙක්, දෙන්නෙක් එක්කනට බෑ අනිවාර්යයෙන්. 5 දෙනෙක් නම් තවත් හොඳයි. 3 දෙනෙක් ගමුකෝ. ඇගීම් නිලධාරීන් 3 දෙනෙක් පත් කරලා ඒ 3 දෙනාටම පොදු නිර්ණායක මත පොදු ඇගීම් ක්‍රමයක් යටතේ අගයන් දෙනවා. සමහරට අපි තුමින් බලතේරීම් ක්‍රම මේකම වෙන්න පුළුවන්. මේකම 3 දෙනා 3 විදිහකට තොර අගයන්. තේරෙනවද? නැත්තම් අර ගුණ පරිමාණ ක්‍රමය කියන්නේ ඒ වගේ රාමුවක් තුල ඉඳන් 3 දෙනා වෙන වෙනම අගයනවා. අගයලා ඒ එකම නිර්ණායකයටතේ අගයලා වෙන වෙනම. හරිද? ඒගොල්ලෝ විශිෂ්ටතම සේවකයාගේ සිට අදක්ෂම සේවකයා දක්වා පෙළ ගැසීමක් කරනවා. නාම ලේඛනයක් හදනවා. තේරෙනවද? අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි හිතමු ABC කියලා. ABC කියන 3 දෙනාගේ ලේඛන තුනේ අපි හිතමු රංග, එරංග, තරංග, සුරංග ඔහොම නම් කරනවා. ඒ කියන කෙනා හොඳ විශිෂ්ටතම සේවක වශයෙන් නම් කළේ රංග. ආරම්භ දැන් මේකට. දෙවනුව එරංග, තෙවනුව තරංග, සිවනුව සුරංග. B කෙනෙක් කෙනා හොඳම සේවකයා වශයෙන් දක්වන්නේ එරංගමයි. ඊට පස්සේ රංග, ඊට පස්සේ සුරංග, ඊට පස්සේ තරංග. C කියන කෙනත් දක්වන්නේ හොඳම සේවක කියලා රංගයි. හරිද? නමුත් ඊට පස්සේ තරංග, ඊට පස්සේ රංග, ඊට පස්සේ සුරංග. පොඩි උදාහරණයක් මම පෙන්නමු කරන්නේ. මෙහෙම පෙළ ගස්සලා ඊට පස්සේ මොකද කරන්නේ? මේක ඇවරේජ් කරන්න එපේ. මේ 3 දෙනාම සඳහන් කළේ රංගම නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නම් පොදු එක, කොමන් එකනේ පොදු එක. පොදු එකේ එන්නේ කවුද? රංගම තමයි. විශිෂ්ටම සේවකයා. නමුත් 3 දෙනාගෙන් දෙන්නෙක් නම් රංග, එක්කෙනෙක් පමණක් නම් රංග පළවෙනිට දාන්නේ. එයාට ගන්න බෑනේ. දැන් මෙතන 3න් දෙකක්ම හරිනේ, දෙකක්ම රංගනේ පළවෙනිට ගෙනාවේ. මෙයත් දෙවෙනිට ගැලලා තියෙනවනේ. එහෙනම් මෙතන එන්නේත් මෙයාම තමයි. ඊට පස්සේ දෙවෙනි එක තමයි ප්‍රශ්නේ වෙන්නේ නේ. දෙවෙනි එකේදී දෙවෙනි එකේ දැන් එරංග බලන්නකෝ. එරංග මේකේ දෙවෙනියට ඉන්නවා. මේකේ දෙවෙනියට රංග ඉන්නේ. මේකේ තරංග ඉන්නේ. අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒතර 3 දෙනා 3 විදියක් දෙවෙනිය අර්ථවත් කරන්නේ. තේරෙනවද? අන්න එහෙමුණු මොකද වෙන්නේ? එහෙමුණු මේ 3 දෙනාට නැවත දෙන අවස්ථාවක්. පොදුවේ සාකච්ඡා කරන්න. සාකච්ඡා කළ සමහර මේ 3 දෙනාගෙන් දෙන්නෙක් රංග ගෙනවොත් අපි දෙන්නෙක් එරංග ගෙනවොත් මොකද වෙන්නේ? එනා එරංගව ගන්නවා. තේරෙනවද? ඒ වගේ. දැන් මෙතනත් බෑ.
දැන් මෙතන පුළුවන්. මෙතන දැන් දෙන්නෙක් සුරංගව ගෙනාවනේ. 1 2 4 වෙනි කියලා එහෙනම් මේකෙත් 4 වෙනිට දාන්න පුළුවන් සුරංගව. තේරුණාද? ඇවරේජ් කරාම. අන්න ඒ වගේ ක්‍රමයක් තමයි මම අදහස් කරන්නේ. පෙළ ගැස්වීමේ ක්‍රමය. එහෙමනම් අපි හිතමු මෙහෙම. ඇග්ගයීම් නිලධාරීන් කීප දෙනෙකු විසින් සමාන නිර්ණායක මත ස්වාධීනව අගයක් අනුපිළිවෙලට පෙළ ගැස්වීමෙන් පසු ඒවායේ සාමාන්‍ය ඇවරේජ් එක සාමාන්‍ය තුලින් අවසන් ඇගයීම සිදු කිරීමයි. පැහැදිලිද? රයිට්. අපි ඊළඟට බලමු සම නිලධාරී ඇගයීම් ක්‍රමය. equal part evaluation කියන එක. මේක ටිකක් ලංකාවේ ජනප්‍රිය නැති වුණත් ලෝකේ ජනප්‍රිය ක්‍රමයක්. මේ ක්‍රමය අනුගමනය කරන ගොඩක් වෙලාවට සේවකයන් බොහොම අවංක සේවකයෝ වෙන්න ඕන. විනයගරුක, නීතිගරුක නම් විනයගරුක නම් ඒ අවංකයිනේ. තේරෙනවද? මෙතනදි වෙන්නේ සම නිලධාරී. දැන් මමත් එක්ක වැඩ කරන්න ඔයාලා නම් එකම වැඩ බිමේ, එකම වැඩ කණ්ඩායමේ මම දන්න ඕගොල්ලෝ ගැන ඕගොල්ලෝ දන්නවා මං ගැන. ඇත්ත කතාව ඕකනේ. සුපරීක්ෂකයින්ට, කළමනාකරුවන්ට, ෆැක්ටරි මැනේජර්ත් ගැටෙන්නේ සාපේක්ෂව අඩු වෙන්නේ. අපි පැය 8 මේකට වැඩ කරනවානේ. අපි ගැන දන්නේ අපි. බාහිරින් වෙන්න නැගීම් නිලධාරීන් කොහෙත්ම දන්නේ නැහැ නේ. ඒගොල්ලෝ නිරීක්ෂණය කරන මොහොතේ දකින්න ටිකනේ කරන්නේ. ඒ නිසා දියුණු බටහිර රටවල කරන්නේ කුඩා වැඩ කණ්ඩායම් හදනවා. අපි හිතමු A B C D කියලා 4 දෙනෙක් ගමුකෝ. 5ක් 6ක් සාමාන්‍යයෙන් ගන්නවා. අරගෙන මේ ගෲප් එකට දෙනවා නිර්ණායක. පොඩි මඟ පෙන්වීමක් කරන පුහුණුවක් දෙන මෙන්න නිර්ණායක. සේවයට පැමිණීම හොඳද නරකද? කාර්ය දැනීම, සේවයට කැපවීම, සහයෝගීතාවය. තේරුණාද? අවංකව සේවයේදී මේකන හොරකම් එහෙම නොකර. ඒ වගේ නිර්ණායකට එකක් දෙනවා. දීලා ඒ යටතේ තෝරන්න කියනවා. ලකුණු දෙන්න හරි නැත්නම් ඒ යටතේ හොඳම අය තෝරන්න හරි ඒවල පුළුවන් නම් කරන්න. මෙයා තමයි අංක 1, මෙයා තමයි අංක 2 කියලා. තේරුණාද? නැත්නම් ලකුණු ක්‍රමයක්. එතකොට මෙතනදි වෙන්නේ BCD තුන් දෙනා එකතු වෙලා මොකද කරන්නේ? ඒ වගේ සම නිලධාරීන්, සමාන නිලධාරීන් මං වගේම වැඩ කරන එකම ලයින් එකේ ඉන්න සේවකෝ වගේ යන. ඊට පස්සේ වෙන දේ පේනව නේද? ABC තුන් දෙනා එකතු වෙලා D වගේ එනවා. තේරුණානේ? ඊට පස්සේ මොකද වෙන්නේ? BCD තුන් දෙනා එකතු වෙලා අර පොදු නිර්ණයකට ඒ වගේ එනවා. ABC තුන් දෙනා එකතු වෙලා D වගේ එනවා. හරිද? එතකොට ඊළඟට මොකද වෙන්නේ? එතකොට C වගේ යන්නේ කොහොමද? AB D එකතු වෙලා. B වගේ යන්නේ කොහොමද? B නැතුව AC D එකතු වෙලා. තේරුණාද? ඕක තමයි කතන්දරේ. එතකොට මේක අවංක වෙන්න ඕනේ නේද? දැන් මොකද මේ හැමෝම එකම මට්ටමේ සේවකයෝනේ. ඒතර අවංකව ඇත්ත Taman දකින්න විදිහට ඇගීම කරන්න ඕනේ. ලංකාවේ ජනප්‍රිය නැත්තේ ඒකයි. හරි. එතකොට අපි මේකට ලියමු කෙටියෙන් සමාන තනතුරුවල නිරත සේවකයින්
කුඩා කණ්ඩායම් ලෙස කුඩා කණ්ඩායම් ලෙස ගොනු කර එක් සේවකයා බැහැර කර සෙසු අය විසින් ඇගීමයි සාමූහික ඇගීම. ඊළඟ එක තමයි PR ක්‍රමය. මේක ඇමරිකාවේ පෙන්සිල්වේනියා රේල්වේ සමාගම විසින් අනුගමනය කරපු ක්‍රමයක්. ඒ නිසා තමයි මේකට PR ක්‍රමය කියලා කියන්නේ. ඇමරිකාවේ පෙන්සිල්වේනියා රේල්වේ සමාගම විසින් අනුගමනය කරපු ක්‍රමයක් නිසා මේකට නම් තබලා තියෙනවා PR සිස්ටම් කියලා. PR ක්‍රමය. මේකෙන් මොකද්ද කරේ? දැන් සේවකයා බඳව ගැනීමේදී රැකියා පිරිවිතරය සකස් කරානේ. ජොබ් ස්පෙસિෆිකේෂන් එක. ඒ කියන්නේ රැකියා පිරිවිතරේ තියෙනවා රැකියාවට පත්වන කෙනාට ඒ රැකියාව බාරගෙන කරගෙන යන්න අවශ්‍ය සුදුසුකම්. අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද, භාෂා දැනීම, ක්‍රීඩා කුසලතා තියෙනවනේ. අන්නේ රැකියා පිරිවිතරේ සඳහන් කුසලතා කෙතරම් දුරට රැකියා වගකීම් ඉටු කරන්න ඉවහල් වී ඇද්ද කියන සාධක මත කරන ඇගීම තමයි PR ක්‍රමය කියන්නේ. ටිකක් සංකීර්ණයි ඒක. සමහරට මේක තේරෙන්නේ නැහැ. අර ගුණ පරිමාණ වගේ සරල ක්‍රමයක් නෙමෙයි මේක. තේරුණාද? රැකියා පිරිවිතරේ සඳහන් කරපු අපේක්ෂිත සුදුසුකම් කෙතරම් දුරට ඒ තනතුරු වල නියුක්ත සේවකයින්ට තනතුරේ රාජකාරීන් ඉටු කරන්න කෙතරම් දුරට ඵලදායක වී ඇද්ද කියලා කියන කාරණා ඔස්සේ කරන ඇගීම තමයි PR ක්‍රමය කියලා කියන්නේ. හරිද? එනම් රැකියා පිරිවිතරේ ඇතුළත් සුදුසුකම් පොදුවේ දාන සුදුසුකම් කොතෙක් දුරට රැකියා කටයුතු සාර්ථකව ඉටු කිරීමට ඉවහල් වී ඇද්ද යන්න ඇගීමට ලක් කිරීමයි. ඊළඟ අවසන් එක වශයෙන් එනවා අරමුණු මගින් කළමනාකරණය MBO ක්‍රමය. MBO management by objective කියන එක. management by objective කියන එකෙන් තමයි MBO අරන් තියෙන්නේ. management by objective. මේක එක්තරා විදියකට ඇගීමේ ක්‍රමයක්. හරිද? එක්තරා විදියකට සේවකින් පාලනය කිරීමේ ක්‍රමයක්. මේක ඩබල් ඇක්ටින්. එක් පැත්තකින් සේවකින් ඇගීමේ ක්‍රමයක්. ඒ කියන්නේ ඉවැලුවේෂන් සිස්ටම් එකක්. එක් අතකින් සේවක පාලන ක්‍රමයක්. කන්ට්‍රෝල් සිස්ටම් එකක්. මේකෙදි වෙන්නේ මෙහෙමයි. ඉහළ කළමනාකරුවන් විසින් කළමනාකර මණ්ඩලයක් බොහෝ වෙලාවට සෙක්ෂන් වයිස් ප්‍රධානීන් ඉන්නවනේ. දැන් අපි හිතමු කම්මල නම් ෆැක්ටරි මැනේජර් මේකේ ඉන්නවා. මානව සම්පත් කළමනාකරු ඉන්නවා. සමහර මැනේජින් ඩිරෙක්ටර් ඉන්නවා වගේ කීප දෙනෙක්. ඒ කළමනාකරන මණ්ඩලයක් මගින් ඉදිරියේදී ළඟා කරගත යුතු ඉලක්ක තීරණය කරනවා. සෙක්ෂන් වයිස් එක එක අංශවල තියෙන උපාංශ එක අංශවල නියුතු සේවකයන්ට දෙන ඉලක්ක. හරිද? ඒ ඉලක්ක දීලා ඉලක්ක ගැන අවබෝධයක් ලබා දීලා ඉලක්ක ළඟා කර ගැනීමට සඳහා ඒගොල්ලන් කැප වෙලා වැඩ කළ යුතු බව අවබෝධ කරලා වැඩ කරන්න දෙනවා. යම් පීරියඩ් එකක් තුල මාසයක් අවුරුද්ද බොහෝලට අවුරුද්දක්. ඒ පීරියඩ් එක අවසානයේ තව අවුරුද්ද අවසානයේ බලනවා මේ සේවකයෝ කොච්චර දුරට ඒ ඉලක්ක ළඟා කර ගැනීම සඳහා වෙහෙස වෙලා වැඩ කරලා තියෙනවද නැද්ද?
තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ මේ සේවකයන් කාර්ය සාධනය හොඳයි කියලා තීරණය කරනවා. නැත්නම් බලනවා අන්න නැවත මේගොල්ලොත් එක්ක ඉවැලුවේෂන් ඩිස්කෂන් එකක් දානවා. ඇගීමේ සාකච්ඡාවක්. මේගොල්ලෝ වග කියන්න එපා. වගවීමටපත් වෙනවනේ. වගකීමයි වගවීමයි දෙකම තියෙනවා. දැන් උත්තර බදින්න ඕනේ. ඇයි මේ ඉලක්කයට යන්න බැරුව උනේ? අපි තුමු අවුරුද්දකට ඒකක ලක්ෂයක් හදන්නකෝ. ඒකක 75000 හැදුවේ 25000කටම යන්න බැරි වුණා. අවුරුද්දකට රුපියල් බිලියන අපේ තුමු 5000ක් ලාභ උපයන්න ඕන කියලා කිව්වා. එච්චර ලැබුණේ නැහැ. බිලියන 400 ලැබුණේ. අන්න මේගොල්ලන් හන්දි මේගොල්ලෝ කියන රයිට් මෙන්න මේ වගේ අපහසුතාව ඇති වුණා. මේ වගේ වැරදි ඇති වුණා. ඒවා සාධාරණව අසාධාරණ විදිහට ඒගොල්ලෝ සාධාරණීකරමින් කියනවා. කිව්වම මොකද කරන්නේ? අන්නේ දුර්වලතා නැති කරන්න මොකද කරන්නේ? ඊළඟ ස්ටෙප් එකට පියවර ගන්නවා. මම ඒකයි කිව්වේ මේක පාලන ක්‍රමයක් කිව්වේ ඒකයි. වැරදි නිවැරදි කරනවා පාලන ක්‍රමයක්. ඒ වගේම කුසලතා ගැනීමත් වෙනවා. ඒක තමයි MBO කියලා කියන්නේ. තේරුණාද? එහෙමනම් කළමනාකරුවන් විසින් අනාගත ඉලක්ක තීරණය කර ඒ වෙත නිවැරදිව ගමන් කිරීමට සේවකයින් යොමු කරවා නියමිත කාලය අවසනදී කොතෙක් දුරට ඉලක්ක ළඟා කරගෙන ඇද්ද සහ නොවේ නම් දුර්වලතා හඳුනාගෙන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමයි. එම නිසා මෙය ඇගයීම් ක්‍රමයක් මෙන්ම පාලන ක්‍රමයක් ලෙසද ද්විත්ව කාර්යයක් ඉටු කරයි. පැහැදිලිනේ? ඔන්න වගේ ප්‍රධාන ඇගීම් ක්‍රම කීපයක් තුලින් පුළුවන් කුසලතා ඇගීම කරන්න. හොඳයි දරුවෝ, අපි අද පාඩම් පරිච්ඡේදයේනුත් කතා කරා සේවක සංවර්ධනය හා රඳවා ගැනීමට අදාළ ක්‍රියාමාර්ග කියන පාඩම් පරිච්ඡේදයට අදාළව සේවකයන් රඳවා ගැනීමට බලපාන වැදගත්ම සංකල්පයක් අපි පුළුල් ලෙස විවරණය කළා. ඒ තමයි කාර්යඵල ඇගීම. කාර්යඵල ඇගීම කියන්නේ මොකක්ද? කාර්යඵල ඇගීමෙන් ආයතනයේට සේවකයන් ලැබෙන වාසි මොනවද? සහ ප්‍රධාන කාර්යඵල ඇගීමේ ක්‍රම ගණනාවක් කෙටියෙන් විස්තර කළා. මම හිතනවා කාර්යඵල ඇගීම සම්බන්ධයෙන් ඔබට දැන් විභාගයේදී ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරු ලිවීමේ ශක්තිය අනිවාර්යයෙන්ම ඔබ සතු තියෙනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් මෙම පරිච්ඡේදයට අදාළ සේවක චලන පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදෙන්න උත්සාහ කරනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයේ නැවත හමු වෙමු.